නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට මැනවින් කියා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට විශාල භාග්‍යයක් ලැබුණා තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට ඉගෙන ගන්න. බොහෝ කාලෙක ඉඳලා මේ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ බුද්ධ ශාසනයේ නොයේ දහම් කරුණු නොයේ ආකාරයෙන් මේ ධර්ම දේශනාවලට දේශනා කළා. මේ පින්වතුන් ශ්‍රවණය කළා. තවත් සුන්දර දහම් පරයයක් තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ මඟඵල ලැබීම ගැන ඉගෙන ගන්න එක. ඉතින් ඒ දහම් කරුණු ඔබට ගෞතම බුදු සසුනේ උතුම් මඟඵල කියන මේ ධර්ම දේශනා මාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි කුවින්ටස් ධර්මසේන පියාණන්ගේ ජූනි මාස 6 වන දිනට යෙදුන උපන්දිනයේ නිමිත්තෙන් එම පියාණන්ට සහ ධර්මසේන මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිස පින්වත් ධර්මසේන පවුලේ දූ දරුවන්, නවරත්න පවුලේ දූ දරුවන් සහ නිම්න නානායක්කාර පවුලේ දරුවන් සියලු දෙනා එකතු වෙලා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි කුවින්ටස් ධර්මසේන පියාණන්ගේ ජූනි මාස 6 වෙනි දිනට යෙදුන උපන්දිනයට සිත ප්‍රාර්ථනා කරන්නට, ධර්මසේන මෑණියන්ට සිත ප්‍රාර්ථනා කරන්න තමයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වන ආකාරයෙන්ම අද ධර්ම දේශනාවෙන් රැස් වෙන පින ඒ ඇත්තන්ට සිත පිණිස දීර්ඝායුෂ යහපත පිණිස අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව පෙරටුව අපි අද ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කිරීමේ මට්ටම් කියන්නේ එක එක පියවර. ඒ වගේම තමන්ගේ හිතේ කෙලෙස් ප්‍රහාණය වීමේ, සංයෝජන ප්‍රහාණය වීමේ මට්ටම් තමයි මේ මාර්ගඵල වලින් විස්තර වෙන්නේ. ඒතර සෝතාපන්න කෙනාට ප්‍රහාණය වෙන කෙලෙස් වල ප්‍රමාණයක් තියෙනවා. සකදාගාමී කෙනාට ප්‍රහාණය වෙන කෙලෙස් වල ප්‍රමාණයක් තියෙනවා. අනාගාමී කෙනාට මේ ප්‍රහාණය වෙන කෙලෙස් වල ප්‍රමාණයක් තියෙනවා. රහතන් වහන්සේට සියලු කෙලෙස් ප්‍රහාණය වෙනවා. එතකොට රහතන් වහන්සේලා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධානුශාසනාවක් මුල් කරගෙනමයි නිකලෙස් වෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ ස්වයම්බෝ ඥාණයෙන් ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරනවා, නිකලෙස් වෙනවා. හැබැයි මේ ලෝක සනාතන ධර්මය ඒ විදිහට අනිත් අයට කියලා දෙන්න තරම් ඒ කියලා දෙන ඥාණය පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ හැකියාව නැහැ. ස්වයම්බෝ ඥාණයෙන් ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරන නිසා, වෙන්වෙන්ම ධර්මය අවබෝධ කරන නිසා පච්චේක බුද්ධ කියලා කියනවා.
පසේ බුදුරජාණන් වහන්සේලා 100 ගාණක් 500 ගාණක් එකට ලෝකෙ වැඩ ඉන්න පුළුවන්. හැබැයි සකල ඥාන සම්භාරයෙන් සකල ඥානෙන් සමන්විත ලෞතුරා සම්මා සම්බුදුවරු ස්වයම්බුත් ඥානෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒ ධර්මයේ මේ විදිහට මන්නයිට දේශනා කරනවා. බුද්ධ ශාසනයක් පිහිටවනවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක සක්වලට එක බුදු කෙනෙක්. බුදුරු දෙන්නෙක් පහළ වෙන්නේ නැහැ. කල්ප 100කටත් බුදුරජාණන් වහන්සේ නමක් දුර්ලභයි. මේ සියලු මාර්ගඵල වල අයිතිය මාර්ගඵල වල ස්වාමීත්වයේ තියෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ. බුදු කෙනෙක් පහළ වීම තමයි මාර්ගඵලයන්ගේ පහළවීම. ඉතින් පින්වතුනි මීට කලින් අපි බරණැස් ඉසිපතනේ ධර්මචක්‍ර ප්‍රවර්තනයේ පිණිස ඇසලපුම් පෝය දවසක ලෞතුරා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කළ ගමනක් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිතේ උතුම් ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට පස්වග භික්ෂූන් වහන්සේලා ධර්මය අවබෝධ කරපු ආකාරය පළමුවෙන්ම අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ ධර්මය අවබෝධ කළේ. ඊළඟට සෝතාපන්න බවට පත් වුණා. සෝතාපන්න බවට පත් වුණ කෙනාට ඇති වෙන ඇහැක් තියෙනවා ඇසක්. ඒකට කියනවා දහං ඇස කියලා. දහං ඇස පහළ වෙනවා සෝතාපන්න කෙනාට. මොකද්ද සෝතාපන්න කෙනාට පහළ වෙන දහං ඇස? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුන් නිසාට ගන්නවද හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියන එක තමයි සෝතාපන්න කෙනාට පහළවන ඥානය. එතකොට පින්වත්නි ඒ දහං ඇසේ එතකොට මතක තියාගන්න ඕන පංච උපාදානස්කන්ධය වශයෙන් ධර්මය අවබෝධ කළා. ආයතන ඇස කන නාසය දිවකය මනස වශයෙන් ධර්මය අවබෝධ කළා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ධර්මය අවබෝධ කළා. පටිච්ච සමුප්පාද මේ වශයෙන් ධර්මය අවබෝධ කළත් සෝතාපන්න කෙනාට අවබෝධ වෙන න්‍යායක් තියෙනවා. අවබෝධ වෙන ක්‍රමයක් තියෙනවා. මොන විදිහට සිහි කළත් අවබෝධ වෙන સિદ્ધාන්තය එකයි. ඒ સિદ્ધාන්තය තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුන් නිසා හට ගන්නවද ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා තමයි අවබෝධ වෙන්නේ මොන විදිහට ධර්මයේ සිහි කළත්. එතකොට අපි කියමු බුදුරජාණන් වහන්සේගෙන් බුදු ගුණ අහද්දීන් සෝහන් වුණත්, ජාතක කතාවක් අහද්දීන් සෝහන් වුණත්, පංච උපාදානස්කන්ධය ගැන අහද්දීන් සෝහන් වුණත්, ආයතන වශයෙන් අහද්දී, පටිච්ච සමුප්පාදයේ මේ වශයෙන් අහද්දී, වෙනත් වූ දහම් පරයයන් අහද්දීන් ශ්‍රවණය කරද්දී, නුවණින් විමසද්දී, භාවනා වශයෙන් කරද්දී, යෝනිසෝ මනසිකාරය කරද්දී, විදර්ශනා කරද්දී සෝහන් වුණත් ඒ සෝවාන් වෙච්ච කෙනාට අවබෝධ වෙන સિદ્ધාන්තය එකයි. ඒ સિદ્ધාන්තය තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුන් නිසා යමක් හට ගන්නවද ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නැති වෙලා යනවා. යං කිංචි සමුදය ධම්මං යමක් හට ගැනීමෙන් යුක්තයිද සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ල නිරුද්ධ වී යනවා. ඒ කියන්නේ හේතුඵල ධම තමයි අවබෝධ වෙන්නේ. ඊළඟට මේ මාර්ගඵල ගැන කතා කරද්දී සෝතාපන්න වීම පිණිස කෙනෙක්ගේ ශ්‍රද්ධාව අධික වීම හෝ ප්‍රඥා ඉන්ද්‍රිය අධික වීම මුල් වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික වෙලා මාර්ගයේ වඩන කෙනාට සද්ධානුසාරී කියනවා. ප්‍රඥා ඉන්ද්‍රිය අධික වෙලා මාර්ගයේ වඩන කෙනාට ධම්මානුසාරී කියනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිකව සෝවාන් වෙච්ච කෙනාට සද්ධා විමුක්ත කෙනා කියනවා. ප්‍රඥා ඉන්ද්‍රිය අධික වෙලා සෝවාන් වෙච්ච කෙනාට දිට්ඨප්පත්ත කියනවා. ඊට පස්සේ පින්වත්නි මේ සෝතාපන්න වෙච්ච කෙනා මේ ජීවිතේම අවශේෂ මාර්ගඵලවල ලබන්නේ නැතුව
සෝතාපන්න භවෙන්ම මිය පරලෝ ගියොත් එයාට ඊළඟ ජීවිතයේ තියෙන උපත් ගාන අනුව එයා නම් තුනකින් හඳුන්වනවා. ඒක බීජි කෝලංකෝල සත්තුක්කත්ත පරම. ඒක බීජි කියන්නේ එක ජීවිතයකින්ම අරහත්ත්වයටපත් වෙනවා. මැරිලා ගිහිල්ලා ඊළඟ ජීවිතේ අරහත්ත්වයටපත් වෙනවා. කෝලංකොල කියන්නේ ජීවිත දෙක තුනක් ඉදිරියට තව නැවත ඉපදිලා දෙවියන් මිනිසුන් අතර හෝ මේ අරහත්ත්වයටපත් වෙනවා. සත්තුක්කත්තු පරම කියන්නේ ජීවිත 7ක්ම යනවා 8 වෙනි භවයකට යන්නේ. 7 වෙනි භවයේ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට මේවා ගැන සහ සෝතාපන්න වීමේදී ඇති වෙන ස්වභාවයන් ගැන එක ධර්ම දේශනාවකින්ම සියල්ල විස්තර කළ අවසන් මේ කිරීමක් ගැන අපි හිතන්නේ. බුද්ධ දේශනාවේ තියෙන කරුණු දැන් මම ලස්සනට මේ දහම් වැඩසටහන පිළිවෙලින් ඉදිරියට යනවා. දැන් ඔන්න කොණ්ඩඤ්ඤන් වහන්සේ මාර්ගඵල ලැබීම. ඊළඟට මම විස්තර කරන්නේ ඊළඟට කවුද මඟඵල ලැබුවේ? ඊළඟට කවුද මඟඵල ලැබුවේ කියලා මාර්ගඵල ලැබපු විස්තර කතා කරගෙන යනවා ඉදිරියට කතන්දරයක් වගේ. ඒ යද්දින් තමයි මෙයා සකදාගාමී වුණා නම් එතනදීන් සකදාගාමී බව විස්තර කරනවා. ඊළඟ තව කෙනෙක් සෝවාන් වුණා. හැබැයි සෝවාන් වෙච්ච ආකාරය හරි වෙනස් ආකාරයකින්. ඔන්න අද කතා කරනවා කුරරගර කාලි කියලා 16ක් සෝවාන් වෙච්ච ඇටි කතා කරනවා. එයා බුදුරජාන් වහන්සේ දැකලත් නැහැ, බණ කියන කෙනා දැකලත් නැහැ. හඬක් විතරක් ඇහිලා සෝවාන් වුණා. එතකොට එතනදීන් විස්තර කරනවා එයා කොහොමද සෝවාන් වුනේ? එතකොට ඒ නිසා මාර්ගඵල ගැන ගොඩාක් විස්තර ඉගෙන ගන්න කැමති කෙනාට හොඳ අවස්ථාවක් තමයි මේ ධර්ම දේශනා සියල්ල අහන එක. හැබැයි එක ධර්ම දේශනාවක් ඇහුවත් ඒ ධර්ම දේශනාව තුළ එයාට ගොඩක් දහම් කරුණු ඉගෙන ගන්න තියෙනවා. තවත් ඉගෙන ගන්න ඕන නම් හොඳට අහන්න සියල්ලම. ඒක ඔබට ගොඩක් උපකාරයි. ඉතින් කොහොම හරි අපි අද දහම් කරුණු ඉගෙන ගන්න අපි දැන් අවස්ථාව හදාගමු. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ ධම්මචක්ක චතුරාර්ය සත්‍ය ධර්මය අහද්දී සෝතාපන්න බවට පත් වුණා. පත් වෙලා දැන් මේ සෝතාපන්න බවට පත්වීමේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සෝ දිට්ඨ ධම්මෝ එයා ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කා. සෝවාන් වුණා කියන්නේ ධර්මයේ දැක්කා. දිට්ඨ ධම්මෝ. පත්ත ධම්මෝ ධාමයට පැමුණුණා. විදිත ධම්මෝ ධාම අවබෝධ කළ කෙනෙක් වුණා. ඊට පස්සේ පරියෝගාල්හ ධම්මෝ ධර්මයේ බැසගත්තා. දැන් බලන්න සෝතාපන්න වීම කියන්නේ ලේසිද කියලා. මේ චුට්ටක් බණ භාවනා කරගෙන ඉන්නකොට ඇඟ සීතල යන එකක් හෝ එහෙම එකක් නෙවෙයි මේ බලන්නේ විස්තර කරන විදිය. ධර්මයේ බැසගත්තා. තින්න විචිකිච්ඡෝ සැකේ තරණය කළා. එයාට බුද්ධ ශාසනයේ කිසිම තැනක සැකයක් නැහැ. විගත කතං කතෝ කෙසේද කියලා සොයා යන ඒ කතං කති සැකේ නැහැ යාට. වේසාරජ්ජප්පත්තෝ මේ ධර්මයේ තුල නිර්භය වුණා. යාට බය නැති කෙනෙක් බවට පත් වුණා. එයාට සතර අපායට කවදාවත් වැටෙන්නේ නැහැ. ජීවිත 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම අරහත්ත්වයටපත් වෙනවා. කුමට නම් බය වෙන්නද? ඊළඟට ධර්මයේ තුල කිසිම බයක් නැහැ. ඊළඟට අපරප්පච්චය සත්තු ශාසනේ මේ බුදුරජාන් වහන්සේගේ ශාසනේ තවත් කෙනෙක්ගේ උපකාරය නැති වුණත් එයා අනිවාර්යයෙන්ම රහත් වෙනවා. අනිවාර්යයෙන්ම රහත් වෙනවා. හේතුව තමන් අවබෝධ කරපු ධර්මයේම එයාට ඇති නිකලෙස් වෙන්න. ඉතින් මේ විදිහට ධර්ම මාර්ගයේ දියුණුවටපත් වුණ ඒ කොණ්ඩඤ්ඤන් වහන්සේ එක ඇති වුණා සිටිවිල්ල මෙච්චර කාලයක් අපි හිටියේ තාපසියෝ විදිහට. මාගේ ශාස්ත්‍රූ තථාගත බුදුරජාණන් වහන්සේ ළඟ මම පැවිදි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි ඉල්ල ගන්න ඕන කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මාව පැවිදි කරනසේක්වා මාව උපසම්පදා කරනසේක්වා කියලා මේ ලෝකේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ මේ ලෝකේ හාහා පුරා කියලා ඉස්සල්ලාම පැවිද්ද උපසම්පදාව ඉල්ලුවේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ. එතකොට මේ ලෝකේ පැවිද්ද දීමනාව මොකොත් නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඉස්සල්ලාම පැවිද්ද දුන්නේ ඉල්ලුවේ බුදුරජාණන් වහන්සේගෙන්. එහෙනම් පැවිද්ද ලබා දීමේ අයිතිය පැවිද්ද තියෙන්නේ කා තුලද? බුදුරජාණන් වහන්සේ ළඟ. උපසම්පදාව ලබා දීමේ උපසම්පදාව තියෙන්නේ කා තුලද? බුදුරජාණන් වහන්සේ තුල. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා දෙන්න පැවිද්ද, දෙන්න උපසම්පදාව. මම මෙහෙම කියනකොට ඔබට තේරෙයිද දන්නේ? එතකොට හිතුවොත් එහෙම අද කාලේ මහාන කරන, අද කාලේ පැවිදි වෙන, අද කාලේ උපසම්පදා වෙන අය දැන් බුදුරජාණන් වහන්සේ නෑනේ. පැවිද්ද එහෙනම් උපසම්පදාව කෝ කියලා. මම ඒක ඉදිරියට විස්තර කරනවා. පින්වතුනි, ශාස්ත්‍රුන් වහන්සේ තුල ඒ ශාස්ත්‍රුන් වහන්සේ ලබා දුන්න පැවිද්ද උපසම්පදාව බුදුරජාණන් වහන්සේ පැවරුවා සංඝයාට. ඒතර බුදුරජාණන් වහන්සේගේ පැවරීම නිසා සංඝයාගෙන් පැවිද්ද උපසම්පදාව අද ඉන්න අයට එනවා. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පවරපු ඒවා. මේ පැවිද්ද අයිති බුදුරජාණන් වහන්සේට, උපසම්පදාව අයිති බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට පැවිදි කරපු හැටි බලන්ද ඒ වෙලාවේ තමන්ගෙන් ඉල්ලනකොට පැවිද්ද උපසම්පදාව බුදුරජාණන් වහන්සේ වදාලා ඒහි බික්කු ස්වාඛාතෝ ධම්මෝචර බ්‍රහ්මචරියන් සම්මා දුක්ඛස්ස අන්තකිරියාය. ඒහි බික්කු භික්ෂුව මෙහෙන්න ස්වාඛාතෝ ධම්මෝ මේ ධර්මයේ මනවින් දේශනා කළා තියෙන්නේ චාර බ්‍රහ්මචරියන් සම්මා දුක්ඛසාන්ත කිරියාය. මේ දුක් කෙලවර කිරීම පිණිස මේ බඹසර හැසිරෙන්න කියලා මනවින් මා විසින් මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ මේ උතුම් ශාසනේ බඹසර හැසිරিলাන්නේ සසරින් එතරට යන්න කියලා. එහි භික්ෂුව කියලා භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්තේ දික් කරනකොටම අර කොණ්ඩඤ්ඤාන් වහන්සේගේ කෙස් රැවුල් අතුරුදහන් වෙලා පරණ තාපස වස්ත්‍ර අතුරුදහන් වෙලා පිරිසිදු කයකින් යුතුව කසාවත් දරාගෙන පාත්‍රයේ අතැති ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට පළමුවෙනි පැවිද්ද උපසම්පදාව ලැබුණේ බුදුරජාන් වහන්සේගෙන්. ඒහි බික්කු පැවිදි උපසම්පදාව. ඒක ඉල්ලන කෙනාට පමණයි ලබා දුන්නේ. ඒක විශේෂ වරප්‍රසාදය. මේ ඒහි භික්ෂු පැවිදි බව කියන එක රාහුල ස්වාමීන් වහන්සේටවත් ලැබුණේ නැහැ. එහි භික්ෂු පැවිදි බව ආනන්ද ස්වාමීන් වහන්සේටවත් ලැබුණේ නැහැ. එහි භික්ෂු පැවිදි බව කියන්නේ විශේෂ ආයත. ඒ කියන්නේ ඒ පැවිද්ද ගන්න විශේෂ පිනක් තියෙන අයටම ලැබිච්ච ඒවා. අනිවාර්යෙන් එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණොත් එහෙම එයා අරහත්ත්වයට පත් වෙනවාමයි. රාහුල ස්වාමීන් වහන්සේට එහි භික්ෂු භාවය ලැබුණේ නැහැ. නමුත් අඟුලිමාලයන්ට ලැබුණා. රාහුල සානන්සේ පැවිදි කළේ සාරිපුත්තයන් වහන්සේ. ඉතින් මේ විදිහට ඉතින් පින්වතුනි මේ විදිහට ඔන්න භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන්ම භික්ෂුන් වහන්සේ නමක් මේ විදිහට පහළ වුණා. ඉතින් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ සියලු සංඝයා අතරින් පුරාණම භික්ෂුන් වහන්සේ චිර රාත්‍රාඥ භික්ෂුන් වහන්සේ අගතෙන් ලැබූ 80 මහා ශ්‍රාවකයන් අතර පෙරටුව සිටින මහරහතන් වහන්සේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊටුකට පින්වතුනි මේ විදිහට එදා ඇසලපුම් පොය දවසේ හැබැයි මේ පස්නවම එකපාර පැවිදුන්නේ නැහැ. ඒකට ඒ දවස් ටික ඇතුළත නැවත බුදුරජාණන් වහන්සේ මේ ආර්ය සත්‍ය විස්තර කරද්දි තමයි දවසට එක්කිනා ගානේ දෙන්න ගානේ මේ සෝතාපන්න බවට පත් උනේ. ඒ ඇත්තෝ සෝතාපන්න බවට පත් වෙලාමයි පැවිදි උපසම්පදාව ඉල්ලුවේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඒ පැවිදි උපසම්පදාව ඉල්ලන විදිහ අනුව ඒ පස්නවම එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව කළා. එතකොට පින්වත්නි මේ අතරතුර සිද්ධ වෙච්ච කාරණාවක් අපි අද කතා කරන්න තියෙනවා. මොකද අපි උතුම් මඟඵල ගැන කතා කරන්නේ.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු භික්ෂුන් වහන්සේලා දෙනමක් යම්කිසි හේතුවක් නිසා වැරදි විනය තීරණයකට පැමිණීමේ අකුසල කර්මය නිසා යක්ෂයන් අතර ඉපදිලා හිටියා. තමන්ගේ අනුගාමික පිරිස 1000ක් සමග යක්ෂයන් 1000ක් සමග සාතාගිර හේමවත කියලා. මේන් පින්වතුනි මේ සාතාගිර හේමවත දෙදෙනාගෙන් එදා බරණැස ඉසිපතනේ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන වෙලාවේ විහිදී ගිය අප්‍රමාණ ආලෝකය ඊළඟට දසදහසක් ලෝක ධාතු වලින් දිවුරු පැමිණීම මුල් කරගෙන සාතාගිර කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේ ළඟට තමන්ගේ 500ක් පිරිස සමග පැමිණියා. පැමිණිලා එදා ධර්මයේ ශ්‍රවණය කරන්න ආරම්භ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේ සුඛාම සුඛල්ලිකානු යෝගෝ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මයේ දේශනා කරන්නට ආරම්භ කරනකොටම සාතාගිර යක්ෂයාට හිතුණා ඒකාන්තයෙන්ම මේ නම් සම්මා සම්බුදුරෙක්මයි. ඇයි ඕන් කාශ්‍යප බුද්ධ ශාසනයේ බණ අහපු අය, පැවිදි වෙලා හිටපු අය, අන් අයට ධර්මයේ කියපු අය. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ නම් සම්මා සම්බුදු කෙනෙක්මයි. අනේ මගේ යාළුවා හේමවතත් අද මෙතන හිටියානම් කියලා අර ධර්මයේ කියන්නේ හේමවත කියන යාළුවා මතක් වුණා. එතකොට තවත් තියෙන ওই යක්ෂ ලෝකේ ප්‍රධාන යක්ෂයාගේ සිටිවිලි ස්වභාවයන් අර පිරිසටත් බලපානවා. ප්‍රධාන යක්ෂයා කෝප ගන්න ඉන්නකොට ඒක පිරිසටත් බලපානවා. ප්‍රධාන යක්ෂයා සංසිඳීම පිරිසටත් බලපානවා. අර සාතාගිර නොසන්සුන් වීම පිරිසටත් බලපෑවා. එතකොට කෝටි ගණන් දෙවියන් බඹුන් ධර්මය අවබෝධ කරද්දී සාතාගිරට ධර්මය අවබෝධ කරන්න බැරි වුණා හිත නොසන්සුන් වෙච්ච නිසා. දැන් අපිත් සාමාන්‍යයෙන් අපේ ජීවිතවලත් දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි අපි කෙනෙකුට බැඳුනොත්, ආදරය කළොත්, සෙනෙහවන්ත වුණොත් අපි මිහිරි කෑමක් කනකොට, වන්දනාවක් කරනකොට, මලක් පහනක් පූජා කරනකොට මතක් වෙනවා අරයත් හිටියනම් කියලා. පින්වතුනි අපිට මේ ජීවිතේ අත්හැරලා ධර්මයට දිවි පුදලා අපි හුදකලා වෙනතුරු හදවතින් ධර්මය අවබෝධ කරන්න එතෙක් අපිට බාධා. මේ හිතෙන් එක එක චරිතත් එක්ක පටලැවි අපි ඉන්නවනේ. ඒක හරි බාධායි. හිතෙන් පටලැවි ඉන්න එක ඒක හරි බාධායි. ඉතින් ඒ නිසා දැන් සාතාගිරේට උනේ එහෙම යාළුව මතක් වුණා. බනහද්දී. ඉතින් එයාගේ සෝතාපන්න බවට ඒකම අන්තරාය වුණා. මෙයා වහාම ධර්ම දේශනාව අවසන් වෙච්ච ගමන් සාතාගිර මේ හේමවත සොයාගෙන යද්දී හේමවතත් මේ සිදුවෙච්ච ආශ්චර්ය ආලෝක පැතිරීම මුල් කරගෙන තමන්ගේ පිරිවරත් සමග ආකාශයෙන් එනවා. එතකොට මේ සාතාගිරයි හේමවතයි රජගහ නුවර එක්තරා මන්දිරයක ආකාශේ තමන්ගේ පිරිසත් එක්ක මුණ ගැහුණා. මුණ ගැහිලා ඇසල පුම් පොය දවසේ රෑ. ඒ දෙන්න කතා වෙනවා ආකාශේ. අද ඇසල පුම් පොය දවසක් අලාමක හිතක් තියෙන ගෞතම කියලා සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා බාරණසියේ ඉන්නවා. හේමවත ඔබ එන්න. ඒ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යමු. ඒතර ওই කතාව ඇහෙනකොට සඳලු තලේ ඉන්නවා කාලි කියලා දාසියක්. එයාට එකපාරම යක්ෂයන්ගේ හඬ ඇහුණා. හැබැයි එයා බය වුණේ නැහැ. බය වෙන්නේ නැතුව නිහඬව නිසල්මන්ව ඈ අහගෙන හිටියා මොකද්ද මේ කියන්නේ කියලා. ඇසල පොය දවසේ අලාමක සිතක් තියෙන මුනිවරයෙක් දහම් දේශනවා. ඒකට තවත් කෙනෙකුට ආරාධනා කරනවා. ඇගේ ගතසිත සීතල වී ගියා.
බුද්ධ යන නාමයට ගෞතම මුනි කියන නාමයට ඈ ගොඩාක් මවිත වුණා. එතකොට අර කියන දෙයට තමයි ඈ ගොඩාක් සංවේදී වුණේ. කටහඬ එන්නේ කොහෙන්ද කවුද කියන දෙයට නෙවෙයි සංවේදී වුණේ. අපි නම් රොඩක් වැටුණොත් අම්මෝ කියලා බය වෙලා ඒක කොහෙන්ද ආවේ කොහමද රොඩ වැටුනේ කියලා ඒවනේ හොයන්නේ. මෙයාගේ පින ඉතින් මේ තමයි මනුස්ස ලෝකේ දෙවෙනි වතාවට සෝහන් වුණේ කාන්තාවක්. මනුස්ස ලෝකේ දෙවෙනි වතාවට සෝහන් වුණේ කාන්තාවක්. මේ මනුස්ස ලෝකේ පළවෙනියට සෝතාපන්න වුණේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. දෙවෙනි වතාවට සෝහන් වුණේ මේ කාන්තාව. ඊට පස්සේ දැන් හේමවත කලින් මහාන වෙලා හිටපු අය නෙමෙයි. ඒ අයගේ දහම් කතාව තියෙනවා. අහනවා ඔය බුදුවරු කියලා හැම තැනම ඉන්නවා. ඔය මගදී පුරා අසුද්ධ ධර්මයෙන් වැසී ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඈ සාතාගිර ඔය කියන ගොයන්ගොත් මුනිදුගේ මනස සමාහිත වෙලා සියලු සත්වයන් කෙරෙහි පැතුරන මෙසිතකින් වාසය කරන ඊටු අනිටු ධර්මයන්ගෙන් හිත වෙනස් වෙන්නේ නැති දමනය වූ සිටිවිලි ඇතුව වාසය කරන කෙනෙක්ද? බුදුගුණ කියන්න ගත්තා සාතාගිර. ඔහුගේ මනස සමාහිතව සියලු දෙනා කෙරෙහි පැතිරුණ මෙත්සිතකින් ඊටු අනිටු අරමුණු කෙරෙහි සිත චංචල නැතුව දමනය වූ සිටිවිලි වලින් යුතුව වාසය කරන මහා මුනිවරි. දැන් බලන්න සාතාගිර එක මොහොතයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කළේ. යාළුවා ගැන හිත චංචල වෙච්ච නිසා ධර්මය අවබෝධ කරන්න බැරි වුණාට බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ඒ සංසිඳියාව තථාගතයන් වහන්සේගේ සංවරකම බුදුගුණ තේරුම් ගත්ත හදවතින්. ඊළඟට කියනවා ඔය කියන මුනිවරයා නොදුන් දෙයක් ගන්න නැති සංවරව ප්‍රමාදේ දුරු කරලා දැහැන අත් නොහැරි වාසය කරන කෙනෙක්ද කියනවා. එහෙම කෙනෙක් තමයි. බොරු කියන්නේ නැති, රළු දැඩි වචන නැති, කේලම් නැති, හිස්බස් කියන්නේ නැති වචනයෙන් සංවර වෙච්ච කෙනෙක්ද? එහෙම කෙනෙක් තමයි. පස්කන් සෝය ගැන සිතක්වත් ඇති වෙන්නේ නැති, ගැටෙන අරමුණක් සිතක්වත් ඇති වෙන්නේ නැති මායා මෝහය ඉක්මවා ගිය හැමදේ දකින ඇසක් ඔය මුනිවරයාට තියෙනවද? අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරපු විදිහට අහන්නේ දැන් ඉන්න බුදුරජාණන් වහන්සේ ඒ වගේද කියලා. ඊට පස්සේ සාතාගිර කියනවා එහෙම තමයි ඉන්නේ. ඥානය, චරණ ගුණය, ආශ්‍රවයන් සේවෙලා කිසිම භවයකට යන්නේ නැති නිකලස් මුනිවරයෙක්ද? එහෙම තමයි. පිවිතුරු සිත වදන කය සංවර වෙච්ච ඊළඟට දිලෙන නුවණ බඹසර චරණ ගුණ උන්වහන්සේට තියෙනවද? මේ ආදි වශයෙන් බුදු ගුණ විස්තර කරන්න ගත්තා. සාතාගිර මම මේක තාමත් කෙටියෙන්. මොකද මේ සාතාගිර හේමවත දේශනාව අපි කලින් අසිරිමත් සම්බුදු සරණ දේශනා මාලාවේ විස්තර කළා. යකුන්ගේ බුදු ගුණ කීම කියන මාතෘකාවෙන්. එතකොට මේ බුදු ගුණ කියන්න හේමවත පිනා ගියා. යමු අපි මේ මුනිදු දකින්න. බුදු ගුණ කියන්න කෙනෙක් පේන්නේ නැහැ. මේ අසිරිමත් සම්බුදු ගුණ අහගෙනම ඉන්නකොට කුරරගර කාලී උවැසියගේ සිත නිවි ගියා. ධර්මයට යෝග්‍ය වුණා. ඒ තුලින් පහළ වුණ විදර්ශනා කුසලෙන් ඈද සෝතාපන්න බවට පත් වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණා. ඈ සෝහන් වුණා. ඉතින් පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේම වදාලා ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං අනුස්සවප්පසන්නානං යදිදං කාලි උපාසිකා කුරර ගරිකා.
මාගේ සියලු මේ බුද්ධ ශාසනයේ ගිහි ශ්‍රාවිකාවන් අතර අනුශ්‍රවණෙන් ඇසූ යමක් අහපු පමණින්ම සිත පහන් කරගෙන ධර්මය අවබෝධ කරගත්ත උපාසිකාවන් අතර කුරරගර කාලි වැසි අග්‍රයි කියලා. බුදුරජාණන් වහන්සේ දැකලත් නැහැ. බණ කියපු අය දැකලත් නැහැ. ඒතකොට මේකේ සැඟවුණ තව දහම් කාරණාවක් තියෙනවා. ඒ සැඟවුණ දහම් කාරණාව තමයි පින්වත්නි ඒ සත්පුරුෂයෙක්ගෙන් ධර්මයෙන් සීම සෝතාපන්න වීම පිණිස පවතිනවා සත්පුරුෂ ආශ්‍රේ බාහිරින් අභ්‍යන්තරයෙන් බලපානවා යෝනිසෝ මනසිකාර. ওই දෙක අනිවාර්යෙන් තියෙන්නම ඕන. කොච්චර බණ කොච්චර ධර්මයේ කිව්වත් කියන කෙනා අසත්පුරුසයි නම් මේක හොඳට මතක තියාගන්න. බණ කියන කෙනා අසත්පුරුසයි නම් කොච්චර ලස්සනට බණ කිව්වත් අවබෝධ වෙන්නේ නැහැ. ඔන්න නැවතත් මතක තියාගන්න. හේතුව ඔන්න දැන් ආයෙසරයක් කියන්න. බණ කොච්චර ලස්සනට කිව්වත් බණ කොච්චර ගැඹුරින් කිව්වත් කියන කෙනා අසත්පුරුසයි නම් අහන කෙනාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? සෝතාපන්න වීම පිණිස පවතින කාරණා හතරක් තියෙනවා. එකක් තමයි සත්පුරුෂ සංසේවනය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එහෙනම් සත්පුරුෂ සංසේවනය කියන එක නැතුව ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා තුනකින් මේක වෙන්නේ නැහැ. සත්පුරුෂයාගෙන් ඇසෙන ශ්‍රී සද්ධර්මයේමයි ඒ කෙනා තුළ උපදින යෝනිසෝ මනසිකාර්ය මුල් කරගත්ත ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. ඇත්තටම බුදු ගුණ වලට පැහැදුන ධර්මයට දිවිපුදුපු දෙන්නෙක් සාතාගිරි හේමවත යක්ෂයෝ. ඔවුන් කතා කර කර හිටියේ බුදු ගුණ. ඒ සත්පුරුෂයන්ගෙන් ඇහිච්ච නිසා අර ධර්මයේ බලන්න අනිත් එක තමයි දැන් අද කාලේ කියනවා ඔය මේ මාර්ග ඒ අය මාර්ගඵල ලැබලා නැත්නම් අනිත් අය කොහොම මාර්ගඵල ලබන්නද? ওই බණ කියන ආමඳුරුණු මාර්ගඵල ලැබලාද? අපිනේ මාර්ගඵල ලැබලා තියෙන්නේ අපෙන් අහන්න බණ කියලා. තමන් මාර්ගඵල ලැබුවා අපෙන් ඇහුවොත් විතරයි අවබෝධ වෙන්නේ කියලා කීක මිත්‍යා දෘෂ්ටි වපුරනවානේ. දැන් කුරරගර කාලි උපාසිකාව සෝවාන් උනේ සාතාගිරි හේමවත සෝවාන් වෙලාද? සාතාගිරි හේමවත සෝවාන් වෙලා හිටියේ නැහැ. බලන්න ඔවුන්ට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න ක්‍රමය වෙනම එකක්. නමුත් ඔවුන් සත්පුරුසයි. සත්පුරුෂ නිසා ඔවුන් අතර ඇති වුණ දහම් කතාව ශ්‍රවණය කරපු කුරරගර කාලි උපාසිකාව ධර්මය අවබෝධ කළා. ඒ නිසා නැත්නම් දේවදත්තත් අධර්මයක් කිව්වේ නෑනේ. දේවදත්ත කිව්වේ චතුරාර්ය සත්‍යය. නමුත් දේවදත්ත ළඟ 500 ගණන් සංඝයා හිටියා. ධර්මය අවබෝධ වුණේ නැහැ. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ ධර්මයේ දේශනා කරපු ගම ඒ අතන ධර්මය අවබෝධ වුණා. ඒ මේ භික්ෂුන් වහන්සේලාට. දේවදත්ත උදේ ඉඳලා බණ කිව්වා අවබෝධ වුණේ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ ශෙනියක් දහම් දේශනා කළා. මොහොතක් පොඩි වෙලාවක් එපමණකින්ම ධර්ම අවබෝධය කළා. ඒ නිසා සත්පුරුෂයෙක්ගෙන්ම ධර්මය අහන්න ඕන. එතකොට සෝතාපන්න වූ කෙනා තුල ඒ පිහිටන අපි දැන් අර ඉස්සෙල්ලා කිව්ව බුදුරජාන් වහන්සේ ගැන ඒක අපිට ඇත්තටම සාකච්ඡා කරන්න බැරි වෙච්ච කරුණක්. සෝතාපන්න වුණ ගමන් එයාගේ ජීවිතයේ තුල ප්‍රධාන කාරණා හතරක් පිහිටනවා. ඒ කාරණා හතරෙන් තමයි සෝතාපන්න කෙනාගේ ජීවිතේ විස්තර කරන්නේ. ඒ තමයි සෝතාපන්න කෙනා තුළ පිහිටෙනවා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදය. සෙලවෙන්නේ නැති පැහැදීම. ධම්මේ අවිච්ඡ ප්‍රසාදය. ධර්මයේ ගැන සෙලවෙන්නේ නැති පැහැදීම. සංඝේ අවිච්ඡ ප්‍රසාදය. සංඝයා ගැන සෙලවෙන්නේ නැති පැහැදීම. එතකොට මේ විදිහට තුනුරුවන් ගැන සෙලවෙන්නේ නැති පැහැදීමක් මේ පිහිටනවා සෝතාපන්න කෙනා තුළ ආර්යකාන්ත සීලයේ පිහිටනවා. ඒ කියන්නේ ගිහි කෙනෙක් නම් පංච සීලේ,
පැවිදි කෙනෙක් නම් පැවිදි මූලික පැවිදි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. කැඩෙන්නේ නැති, පුල්ලි නැති, ඊළඟට ඡේදනය වෙච්ච නැති, අකණ්ඩ ඊළඟට කැඩෙන්නේ නැති සීලයක් පිළිපිටනවා. ඒ කියන්නේ ගිහි කෙනෙක් ගැන අපි කතා කරමු. පංචශීලයේ කැඩෙන්නේ නැහැ. පංචශීලයේ කැඩෙන්න සිටිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. සෝතාපන්න කෙනා තුල. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නය තුල අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනවා. කිසි කෙනෙකුට දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ කිසිම කෙනෙකුට ඒ පැහැදිලිව වෙනස් කරන්න බෑ. ලෝක ධර්මතාවයක් හිතේ පිහිටනවා. ඒ තමයි යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. එතකොට එයාට ඒක වචන වලින් විස්තර කරගන්න බැරි වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට කියලා දෙන්න බැරි වෙන්න පුළුවන් සෝතාපන්න කෙනාට. නමුත් එයාගේ චිත්ත සංතානේ ওই ධර්මතා පිහිටනවා. එතකොට පින්වතුනි ඔන්න දැන් සාතාගිර හේමවත දෙදෙනා ඔය දැන් කුරරගර කාලි උපාසිකාවගේ මාර්ගඵල ලැබීම ගැන අපි කතා කර හිටියේ. ඊට පස්සේ සාතාගිර හේමවත දෙදෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දැන් ආපහු මේ බාරණසී ඉසිපතනේට වැඩම කළා. ඒකට එදා රාත්‍රියේ සංඝයා ගස් ගල් යට මේ ගස් යට බාරණසී ඉසිපතනාරාමයේ වැඩ වාසය කළේ. රාත්‍රී කාලේ දෙවියන් බමුණු ප්‍රශ්න අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් දහම් කතා වෙද්දී. එදා ඉඳලා තමයි ධර්ම චක්‍රය කරකෙන්නේ. රාත්‍රී 1000ක් පිරිස සමග සාතාගිර හේමවත යක්ෂයන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ බුදු ගුණයෙන් ප්‍රශංසා කළා වන්දනා කළා ප්‍රශ්නයක් අහනවා. කුමක් හටගත් කල්හිද ලෝකයක් හටගන්නේ? කුමක් කෙරෙහිද ලෝසත එකතු වී හැසිරෙන්නේ? කුමක් ග්‍රහණය කරගෙන පැවැත්මෙහි දිගට යන්නේ? කුමක් නම් නිසා ලෝසත දුකින් පෙළමින් ඉන්නේ? එතකොට දැන් බලන්න අහන ප්‍රශ්න මේ යක්ෂයන් එකපාරම ඇවිල්ලා අහන ප්‍රශ්න. ඒ තමයි දියුණු යුගයේ ධර්මය අවබෝධ කරන යුගයේ. අද කාලේ මේ වගේ ප්‍රශ්න නැහැ. කාට හරි දහම් කතාවකදී ප්‍රශ්න අහන්න දුන්නොත් අහන්නේ හේ භූත ප්‍රේත ප්‍රශ්නයක්මයි. ගෙවල් වල ප්‍රශ්න. ඊළඟට බුදු පහන තියන්නේ කොහෙටද? මාස් මාළු කෑවොත් පවුද? ඊට පස්සේ වේල් කීයටද පහන තියන්න ඕන? ඔය වාගේ ගොඩාක් ප්‍රශ්න අහන්නේ අද කාලේ මිනිසුන්ගේ ස්වභාවය ඒකෙන්ම තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ කොරෝනා ප්‍රශ්නයත් නිසා දහම් වැඩසටහන් එක්ක මොහොවක් නැතුව පටිගත කරලා මේ විදිහට විකාශනය කරන නිසා මේ ධර්ම කාරණා මෙහෙම කතා කළාට මිනිස්සු ගොඩක් ඉදිරියේ ගැඹුරු දහම් කාරණාවක් විස්තර කරන්න කළාට මේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්නවා. තේරෙන පිරිසකුත් ඉන්නවා, තේරෙන්නේ නැති පිරිසකුත්. තේරෙන පිරිස පොඩ්ඩයි. තේරෙන්නේ නැති අය ගොඩයි. එතකොට ධර්ම දේශකයන්න් වහන්සේ දක්ෂ වෙන්න ඕන සියලු දෙනා අරමුණු කරගෙන ධර්මයේ දේශනා කරන්න. එතකොට ගොඩාක් දුරට විස්තර කරගන්න බෑ මේවා. ඉතින් ඒ නිසා අද කාලේ තියෙන නැස්පැත්තිය ගැන මම මේ මතක් කළේ. බලන්න ඒ කාලේ ප්‍රශ්න අහන්නේ ලෝකයක් හටගන්නේ කොමක් හටගත්තොත්ද? මේ ලෝක ඒ හටගත්ත ලෝක සත්වයා කොමක් එක්කද එකතු වෙලා ඉන්නේ? ඔවුන් කුමකට ග්‍රහණය වෙලාද මේ පැවැත්ම දිගින් දිගට ගෙනියන්නේ? කුමක් නිසාද මේ ලෝක සත්‍යය දුකෙන් පෙළෙමින් ඉන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙනවා. සයක් උපන් කල්හිය ලෝකේ හටගන්නේ. සයක් කෙරෙහිම ලෝසත එකතු වී ඉන්නේ. සයක්ම ග්‍රහණය කරගෙන පැවැත්ම දිගට ගෙනියන්නේ. සයක් නිසාම ලෝසත දුකින් පෙළෙමින් ඉන්නේ. කාරණා හයක් නිසා. මොකද්ද? ඇස කන නාසය දිව කය මනස. ඇස කන නාසය දිව කය මනස. මේ ඇස කන නාසය දිව කය මනස අට ගැනීමෙන් තමයි ලෝකයක් හටගත්තේ. ඔබ අද ලෝකයක් ගැන කතා කරන්නේ ඇහැක් තියෙන නිසා, කනක් තියෙන නිසා, නාසයක් තියෙන නිසා, දිවක් තියෙන නිසා, කයක් තියෙන නිසා, මනසක් තියෙන නිසා.
ආයතන 6 නැත්තම් ඔබට ලෝකයක් ගැන කතා කරන්න බෑ. ඊළඟට මේ ලෝක සත්වයා ජීවිතේ එකතු වෙලා ඉන්නේ 6ක් එක්කමයි. බලන්න එක්කෝ ඇහැ එක්ක, කන එක්ක, නාසය එක්ක, දිව එක්ක, කය එක්ක, මනස එක්ක, හිතත් එක්ක. ආයතන 6ත් එක්ක එකතු වෙන්නේ නැතුව ඉන්න වෙලාවක් බලන්න. හැම මොහොතකම නිදාගත්තත් මනසත් එක්ක එකතු වෙන්නේ. ආයතන 6ත් එක්ක එකතු වෙලා ඉන්නේ හැම වෙලාවෙම. ඊට පස්සේ 6ක්ම ග්‍රහණය කොට පැවැත්ම දිගට යන්නේ. ඇහැට ග්‍රහණය වුණා. කනට, නාසයට, දිවට, කයට, මනසට ග්‍රහණය වෙච්ච නිසා මම මගේ ආත්මය කියලා තෘෂ්ණාවෙන් අල්ලාගත්ත නිසා ආයමත් සංසාරේ යනවා. මේ ඉන්න තාක්කල් ඇහැ නිසා දුක් විඳිනවා, කන නිසා දුක් විඳිනවා, නාසය නිසා දුක් විඳිනවා, දිව නිසා දුක් විඳිනවා, කය නිසා දුක් විඳිනවා, මනස නිසා දුක් විඳිනවා. ඔබ යම්තා දුක් විඳනනම් දුක් විඳේ ඔය 6 නිසාම තමයි. හේමවත අහනවා යම් තැනක මේ ලෝක සත්‍යය දුකින් පෙළෙමින් සිටිනවා නම් ඔහුව සිර වුණ දේ කුමක්ද? මේ විදිහට දුක් විඳ විඳ හිර වෙලා ඉන්නේ මොකේද මේ? මේ මිදෙන මාර්ගයක් කියන්නේ මේ ලෝක සත්වයා දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මනස 6 වැනි කොට පස්කම් ගුණය ලෝ ඇත. ඒ කෙරෙහි ආලය අවබෝධයෙන්ම බැහැර කළ විට දුක් විඳින මේ ලෝ සත දුකෙන් නිදහස් වනු ඇත. දුක් විඳින ලෝ සත නිදහස් වෙන්නට ඇති මඟ මා විසින් තොපහට කියන ලදී ඇති තතු ලෙස කියමි මේ තොපහට දුකින් නිදහස් වේය මෙලෙසට. ඒ දුකෙන් විඳ විඳ ඉන්නේ තමන්ම කෝඩුවක හිර වෙලා. ඒ තමයි චන්ද රාගය, ආලය, බැඳීම, තෘෂ්ණාව. මේ ඇස කන නාසය දිවකය මනස කියන එකෙන් දුක් විඳලා හිර වෙලා ඉන්නේ තමන්ම මේවට තියෙන තෘෂ්ණාව නිසා. ආයතන 6 කෙරෙහි තෘෂ්ණාව නැති කළොත්, චන්ද රාගය නැති කළොත් එයා දුකෙන් නිදහස් වෙනවා. හිර වුණෙත් මේ ආයතන 6ට, නිදහස් වෙන්න තියෙනෙත් මේ ආයතන 6. එතකොට අහනවා කෙලෙස් සැඩපහර මෙහි කවුද තරණය කරන්නේ? බිහිසුණු භවසායුර කවුද තරණය කරන්නේ? පිහිටට කිසිත් නැති, අල්ලන්නට කිසිවක් නැති මේ ගැඹුරු භවසායුරේ කවුද නොගිලී සිටින්නේ? කියනවා මේ කෙලෙස් සැඩපහර වේගෙන් ගලාගෙන යනකොට මේකෙන් එතර වෙන්නේ කොහොමද? බිහිසුණු භව සාගරයක් තියෙන්නේ. තරණය කරන්නේ කොහොමද? පිහිටවත් කිසිම දෙයක් නැහැ, අල්ලා ගන්නටවත් කිසිම දෙයක් නැහැ. ගැඹුරු භවසායුරේ ගිලෙන්නේ නැතුව එතර වෙන්නේ කොහොමද? සංසාර දුකින් එතර වෙන හැටි අහන්නේ. සිල්වත් හැම කල්හිම විදසුන් නුවණ ඇතිවම සිත සමාහිත කරගෙන තමා තුල නොපමාවි. සිල්වත් වෙන්න ඕන, විදර්ශනා නුවණ ඇති කර ගන්න ඕන, හිත සමාහිත කර ගන්න ඕන, අප්‍රමාදී බව තියෙන්න ඕන. මනස සිහි ඇතිව දුෂ්කර තරණය කරන්න දුෂ්කර මේ කෙලෙස් සැඩපහර සිහියෙන් තරණය කරන්න ඕන. කාම සංඥාව අවබෝධ කරගෙන ඇල්ම දුරු කරන්න ඕන. දුක හදන සියලු බන්ධන මනමින් ඉක්ම යන්න ඕන. භවය හා තණ්හාව ප්‍රහාණය කරලා ගිලෙන්නේ නැතුව රහත් භික්ෂුව භවසයුරෙන් එතර වුණා. මේ විදිහට විස්තර කරනකොට ඒ අයටත් ඇති වුණා හේතුන් නිසා යමක් හටගත්තොත් හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා ධම්මචක්කෝ ඇති වුණා. 1000ක් යක්ෂ පිරිසට. දැන් බලන්න කුරරගර කාලී උපාසිකාවට සෝතාපන්න භාවයේ ඇති වුණේ, සෝතාපන්න ඵලයටපත් වුණේ බුදු ගුණ අහලා. එතකොට ඒ කෙනෙක් සෝවාන් වෙන බුදු ගුණම තමයි අර යක්ෂයෝ දෙන්න සාකච්ඡා කරන්නේ. නමුත් ඔවුන් සෝවාන් වුන්නේ නැහැ. ඔවුන්ට ඕනන්නේ ඒ ඔවුන්ගේ තියුණුයි ප්‍රඥා ඉන්ද්‍රිය. කුරරගර කාලී උපාසිකාවගේ තියුණුයි සද්ධා ඉන්ද්‍රිය. ඒතර මොවුන් ප්‍රඥා ඉන්ද්‍රිය ගොඩාක් තියුණු නිසා මෙයා අල යමක් හොයන්නේ ගැඹුරින්මයි. ඒ කෙලින්ම න්‍යෂ්ටිය වගේ මේ ආයතන හයේ පැවැත්ම ගැන තමයි ඇහුවේ මේ ප්‍රශ්නේ. ඔවුන්ට ආයතන ගැන විස්තර විභාගය දේශනා කරනකොට
සෝතාපන්න බවට පත් වුණා. දැන් තේරෙනවද පුජ්‍යලයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒ අනුව තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඒ අනුව තමයි ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් මේ අය දිගින් දිගටම අප්‍රමාණව බුදු ගුණයට පැහැදිලා කියනවා ස්වාමීනි අපි ගමින් ගම බුදු ගුණ කිය යනවා. දැන් බලන්න ආයතන ගැන බණ ඇහුවි සෝවාන් වුණා ධර්මයේ දැක්කා අවබෝධ කළා ඒ වුණාට කියන්නේ බුදු ගුණ. සෝවාන් වුණා කියන්නේ බුදු ගුණ. අද කාලේ ගැඹුරු දෙයක් කියනවා බුදුරජාණන් වහන්සේට පැහැදිලා නැහැ. ධර්මයට පැහැදිලා නැහැ. සංඝ රත්නයට පැහැදිලා නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නය ගැන බිඳුවට දාලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ රහතන් වහන්සේලා තුට්ටු දෙකට දාලා කතා කරනවා. තමන් අවබෝධ වුණා වගේ කතා කරනවා. එතන ධර්මයේ නැත පින්වත්නි. ඒ වාගේ තැනක ධර්මයේ නැහැ. ධර්මයේ තියෙන තැන මේ බලන්න මේ සාතාගිර හේමවත විතරක් නෙවෙයි ආලවක යක්ෂයා තවත් ඔය යක්ෂ සමාගම් තියෙනවා ඒත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වෙච්ච ගැඹුරින් ධර්මය අවබෝධ කරපො ඒ අය කියන්නේ ස්වාමීනි අපි ගමින් ගමට බුදුරජාණන් වහන්සේ ගැන කිය යන්නම්. මේ ධර්මයේ තියෙන සුධර්මත්වය කිය යන්නම්. ඒ නිසා හේතුව සෝතාපන්න කෙනා තුල බලවත්වම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම පිහිටනවා. ධර්මයේ ගැන පැහැදීම පිහිටනවා. ආර්ය සංඝයා ගැන පැහැදීම පිහිටනවා. ඉතින් මේ සාතාගිර හේමවත යක්ෂයන් 1000ක් පිරිස සමග බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මය අවබෝධ කළා. එතකොට පින්වතුනි ඒ සාතාගිර හේමවත බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාණයටපත් වුණා. ඔන්න සෝතාපන්න කෙනාට කියන තවත් නමක් තමයි සත්‍ය ඥාණයටපත් වුණ කෙනා. කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා කියලා. සත්‍යයි කියන ඥාණයටපත් වෙනවා. දුක හටගන්නේ තෘෂ්ණාව නිසා. ඒ සත්‍යයක් කියන සත්‍ය ඥාණයටපත් වෙනවා. දුක නිරුද්ධ වෙනවා තෘෂ්ණාව නිරුද්ධ වුණොත් ඒක තමයි අමා මහ නිවන කියලා සත්‍ය ඥාණයටපත් වෙනවා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා. මාර්ගයේ පිළිබඳව සත්‍ය ඥාණයටපත් වෙනවා. මේක තමයි සෝතාපන්න කෙනා තුල මේ පිහිටන සත්‍ය ඥාණය. ඒතකොට සෝතාපන්න කෙනෙක් තුල කොච්චර ඥානයක් පිහිටනවද කියලා බලන්න. මම මතකයි එක සූත්‍ර දේශනාවක තියෙනවා අන්‍යාගමික ශාස්ත්‍රවරු 1000කගේ ඥාන එකතු කළත් සෝතාපන්න කෙනාගේ ඥානෙන් 16න් පංගුවකටවත් සමාන කරන්න බෑ. මේ ලෝකේ ආගමික නායකයන් දහස් ගානකගේ ඥාන එකතු කළා. සෝතාපන්න කෙනාගේ මේ හේතුඵල ධම අවබෝධ කරපු කෙනෙකුගේ ඥානේ 16න් පංගුවකටවත් ලං කරන්න බෑ. එච්චර ජීවිතය ගැන අවබෝධඥානයක් ඇති වෙනවා සෝතාපන්න කෙනාට. ඉතින් ඒ නිසා දැන් මේවා කියවනකොට තමයි අපිට යම් විදිහකට සෝතාපන්න ඵලයි කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. නේ අද කාලේ සෝතාපන්න ඵලයි කියන්නේ කතිකත්වය, කරුණු විග්‍රහ කිරීම, එහෙම නැත්නම් කෙනෙකුගේ සංවර බව, ඔය වාගේ බාහිර ඇහැට පේන ඉන්ද්‍රිය ගෝචර දෙයකින් තමයි අපි මාර්ගඵලලාභීන් හොයන්න යන්නේ. ඒ වුණාට මේ කෙනෙක් තුල ඇති වෙන මාර්ගඵල අවබෝධය කියන එක සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි, නිජ්ජානක්ඛන්ති කියන ඒ ලෝකේ දැනුම ලැබෙන සියලු ක්‍රම ඉක්මවා ගිය එකක් තමයි සෝතාපන්න කෙනෙකුට ලැබෙන අවබෝධඥානය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම කියන එක එයා අදාහගත් එකක් නෙවෙයි. එයා දැකපු දෙයක් ඒක. ඊළඟට සද්ධා, රුචි, කැමැත්ත නිසා ඒ ධර්මයේ දරාගෙන ඉන්නවත් නෙවෙයි. අහපු නිසා දරාගෙන ඉන්නවත් නෙවෙයි.
ඊළඟට කරුණු ගොනු කරලා දරාගත්තත් නෙවෙයි. දෘෂ්ටියකට පැමිණිලත් නෙවෙයි. එයා හේතුඵල ධම දැක්කා. හේතුඵල ධම දැක්කා. ඒක සාමාන්‍ය ලෝකයේ අත්දැකීම් ඉක්මවා ගිය එකක්. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඕන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මඟඵල ලැබූ විස්තරේ. එතකොට අද අපි කතා කළා අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ මේ දහමට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් එහි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබපු හැටි. ඊළඟට සාතාගිරට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණේ මොනසෝතාපන්න වීම පිණිස පවතින තවත් බාධාවක් තමයි මේ හිතේ තියෙන අලකලංචි. තවත් අයට බැඳී ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බණ අහද්දි තවත් අය මතක් වුණා. හිත එක අරමුණක අර ධර්මය අවබෝධ කරන්න යෝග්‍ය කරගන්න බැරි වුණා හිත. නමුත් ඔවුන් බුදුගුණ ගැන කතා කළා. රජගහනුවර අහසේදී ඒ ඇසූ කුරරගර කාලී සෝතාපන්න වුණා. අහපු ධර්මයකින් සත්පුරුෂයන්ගෙන් දහම් අසද්දී අහන අයට ධර්මයේ වැටෙනවා. ඊළඟට පින්වත්නි මොකද උනේ? ඒ උතුම් ධර්මය භාග්‍යතුන් වහන්සේ සමග සාකච්ඡා කරද්දී සාතාගිරේ හේමවත සෝතාපන්න වුණා. ඉතින් ඒ සෝතාපන්න වෙච්ච කෙනෙක් තුල පිහිටන ධර්ම සෝතාපට්ටි අංග දැන් බුද්ධේ අවිච්ඡප්‍රසාදේ ධර්මයේ අවිච්ඡප්‍රසාදේ සංඝරත්නය ගැන අවිච්ඡප්‍රසාදේ ආර්යකාන්ත සීලේ මේ හතර තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. ඉතින් ඒ කරුණු කාරණා ඊළඟට පුජ්‍යල විවිධත්වය යනුව ධර්මය අවබෝධ කරන විදිය වෙනස් කියන කරුණු කාරණා සහ සෝතාපන්න කෙනෙක් තුල පිහිටන ඥානයේ ස්වභාවය අද අපි ධර්ම දේශනා තුලින් කතා කළා. ඒ නිසා ඉදිරියටත් තව මාර්ගඵල ලැබූ උත්තමයන්ගේ විස්තර ඉගෙනගෙන ඒ තැන්වල මේ මාර්ගඵල ගැන තවත් විස්තර අපි කතා කරමු. ඉතින් අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින් බලයෙන් ඔබ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්න වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි අද ධර්ම දේශනාව විශේෂයෙන් සිද්ධ කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි කුවින්ටස් ධර්මසේන පියාණන්ගේ ජූනි මාස 6 වෙනි දිනට යෙදුන උපන්දිනය නිමිත්තෙන් එම පියාණන්ටත් ධර්මසේන මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පතමි. ඉතින් ධර්ම දානයේ පින් බලෙන් පියාණන්ටත් මේ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් ධර්මාවබෝධය සැලසේවා. සසර දුකින් අත් මිදේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම කුවින්ටස් ධර්මසේන පියාණන්ගේ සහ ධර්මසේන මෑණියන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මියගිය නිර්මාල් නානායක්කාර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. මියගිය ඥාතීන් මේ පින් බලෙන් පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි පිරිසිදුව නිවැරදිව අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කතා කරන්නේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. ගරුතර මහා සංඝරත්නයේ පිළිවෙත් පුරන ගෞතම බුද්ධ ශාසනයේ අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දූපතුන් මේ පින් බලෙන් සසර දුකින් අත් මිදේවා, ධර්මයම අවබෝධ කරත්වා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ඒ පියාණන්ට සෙත්පතන ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් ධර්මසේන පවුලේ දූ දරුවන්, නවරත්න පවුලේ දූ දරුවන්, නිම්න නානායක්කාර පවුලේ දූ දරුවන් මේ පින් අනුමෝදන් වේවා. නවරත්න පවුලේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා. නානායක්කාර පවුලේ සියලු සුජීවත් සිටින මෑණියන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. මේ ධර්ම දාණයට සහ සම්බන්ධ වුණු සියලු දෙනාට සියලු යහපත රැකවරණේ සැලසේවා. මේ බුද්ධ ශාසනයේ උතුම් මඟඵල නිවන් පසක් කරන්න මේ ධර්ම දානයේ පින හේතු වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ධර්මයේ සුවබ සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි කාටත් බුද්ධ ශාසනයේ ධර්මාභෝධයටම මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.